ගෞරවනීය ආම්දුරන් වහන්සේලාගේ අපේ පියතුමන්ලාගේ මවුලවිතුමන්ලාගේ කුරුකල්තුමාගේ අවසරයි. ඒ වගේම වේදිකාවේ ඉන්න මෙම ජාතික සමගිය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරන ලද අපේ හිතවත් මහත්වරුන්ගෙන් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. දැන් අපි නොවැම්බර් මාසයේ 16 වෙනිදාට ජනාධිපති ඡන්දේ ප්‍රකාශයටපත් වෙලා තිබෙනවා. හැම මැතිවරණයකදී වගේම යලි මෙම මැතිවරණ වේදිකාවත් ජාතිවාදී මඩ ගොහරු බවට පත් වෙමින් තිබෙනවා. මෙම මැතිවරණ වේදිකාව තුළින් පෙන්눔 කරන්නේ තමන්ගේ බලය වෙනුවෙන් ඕනෑම ජාතිවාදයක් ඕනෑම අන්තවාදයක් පෝෂණය කරන්න වෙනද ගන්න සූදානම් බව. මා දැක්කා මේ දවස්වල මැතිවරණ වේදිකාවල ප්‍රධානම සාකච්ඡාව බවට පත් වෙලා තිබෙනවා පලාලි ගුවන්තොටුපොළේ නාම පූර්ව පිළිබඳ. ඒක ජාතික මැතිවරණ වේදිකාවේ විශාලතම ප්‍රශ්නය. කොහෙද? සිංහල ජනතාව ගෙවසෙන පළාත්වල. ඒ පළාත්වල ගිහිල්ලා සිංහල භාෂාව දෙවෙනි තැනට දාලා උඩින්ම තියෙන දෙමළ භාෂාව කියලා විශාල මඩ ගොහරුවක් අවශ්‍යමින් තිබෙනවා. හැබැයි යාපනයට ගිහපුවම ඒ පක්ෂම මැතිවරණ කාර්යාලය ඒ විදිහටම දානවා. කොහොමද අපි තේරුම් ගන්නේ? දැන් පලාලි ගුවන්තොටුපොළේ නාම පූර්වයේ භාෂාව යොදලා තියෙන අනුපිළිවෙල මේ මැතිවරණ වේදිකාවේ සිංහල ජනපදවල මැතිවරණ වේදිකාව විශාල ආందోලනය තුඩු දෙන ප්‍රශ්නයක් බවට පත් කරනකොට හැබැයි යාපනයේ ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ කාර්යාලයේ නාම පූර්වයේ එම භාෂා තියෙන එම පිළිවෙලට. එයි ඒක යාපනයේ ඡන්ද ගන්න. මේක සිංහල ඡන්ද ගන්න. මොකද්ද? එනිසා ඇත්තට මේ රටේ සියලු පුරවැසිය මෙවැනි වර්ගයේ දේශපාලකයන් සහ මෙවැනි වර්ගයේ දේශපාලනය පිළිකෝ කොට ප්‍රතික්ෂේප කරන්න ඕන. කවුද මත කරන්නේ? එනිසා මා හිතනවා මෙවැනි ජාතිවාදී ආගම්වාදී තීව්‍රතාවයක් තියෙන වෙලාවක තමයි අපි ඉතාමත් නිර්භය ලෙස ජාතික සමගියත් සියලු ජනතාවගේ සාධාරණ අයිතීනුත් පිළිගැනීම සඳහා වූ මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන්නේ. අනිත් හැමදෙනාම ඡන්ද වේදිකාවේදී මේවා ටිකක් හංගනවා. ඡන්ද නැති කාලේ කතා කරනවා. ඡන්ද දෙනකොට ආයේ ජාතිවාදී ආගම්වාදී අවශ්‍යයි. දේශපාලන ව්‍යාපාරයකට අපි හැමදාම මේ රටේ ජාතික සමගිය සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනයාගේ සාධාරණ අයිතියක් වෙනුවෙන් පෙනීට දේශපාලන ව්‍යාපාරය. දැන් තවත් ප්‍රධාන මාතෘකාවක් මේ මැතිවරණ ව්‍යාපාරයේ තිබෙනවා මහජන ආරක්ෂාව. විශේෂයෙන්ම අප්‍රේල් මාසේ 21 වෙනිදා ප්‍රහාරයෙන් පසුව විශාල සාකච්ඡාවට බඳුන් වෙමින් තිබෙනවා මේ මහජන ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාව. විශේෂයෙන්ම රටක ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල විය හැකි ආකාර දෙකක් තිබෙනවා. එකක් තමයි විදේශීය හමුදාවක් විසින් එම රට ආක්‍රමණය කිරීම. ඒක තර්ජනයක්. දැන් හමුදාවම අවශ්‍ය නැහැ නේද? යුද නැවක් වෙනකොට බීෆ් කේස් එක කරන් තමයි දැන් ඉන්නේ. කොහොම වුණා? රටක ආරක්ෂාවට තර්ජනයක් විදේශීය හමුදාවක් අපේ රට ආක්‍රමණය කිරීම. දෙක රට ඇතුලේ අභ්‍යන්තර ඇති වෙන ගැටුම්. මේක ජාතික ආරක්ෂාවට තර්ජනයක්. නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි ආකාර දෙකයි තිබෙන්නේ. එකක් විදේශීය ආක්‍රමණික හමුදාවක් රටක් ආක්‍රමණය කිරීම. එසේ නැත්නම් ඒ රට ඇතුලේ ඇතිවන අභ්‍යන්තර ගැටුමක්. දැන් මම හිතනවා පළවෙනි එක. විදේශීය ආක්‍රමණික හමුදාවක් අපේ රට ආක්‍රමණය කරයිද කියලා ඇහුවොත් මා හිතනවා තව දශක ගණනාවකට ලංකාවට එහෙම අනුතරක් නැහැ.
එහෙනම් සිදුවිය හැක්කේ මොකක්ද? අපේ ආරක්ෂාවේ තර්ජනය තිබෙන්නේ අභ්‍යන්තරව යම් ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙයිද? ඒක තමයි තර්ජනයේ ස්වභාවය. ඒකත් මොන මට්ටමේද තියෙන්නේ? තර්ජනයේ ස්වභාවය අභ්‍යන්තර ගැටුමක් පිළිබඳ. හැබැයි ඒක මොන මට්ටමේද තිබෙන්නේ? LTT සංවිධානයේ සන්නද්ධම ව්‍යාපාරයක් හැටියට කටයුතු කරනකොට ඒ අභ්‍යන්තර ගැටුමේ තර්ජනයේ මොන ස්වභාවයෙන්ද තිබුණේ? විධිමත් නේද? හමුදා යාන්ත්‍රණයක් LTT සංවිධානයේ සතුව තිබුණා. අනදෙන් නිලධාරී, කපිතාන්වරු, මේජර්ලා, ඒ වගේම තමන් විසින්ම පාලනය කරන බලපදේශයක් තිබුණා. නේද? මුලතු උපදේශ ඉලක්ක කරගත්තු මුහුදු බලකායක් ක්‍රියාත්මක වෙමින් තිබුණා. දුර්වල මට්ටමින් හෝ ගුවන් ප්‍රහාරයන් එල්ල කර හැකි සන්නද්ධ ව්‍යාපාරයක් තිබුණා. ඒකතර යම් ප්‍රමාණයකට විධිමත් සන්නද්ධ ව්‍යාපාරයක්. ඒ සන්නද්ධ ව්‍යාපාරයයි ආණ්ඩුවේ හමුදාවයි අතර මුහුණට මුහුණ ගැටුමක් තිබුණා. හමුදාවන් නිම ප්‍රදේශ ආක්‍රමණය කරනවා. එම ප්‍රදේශ විසින් අනිත් ප්‍රදේශ ආක්‍රමණය කරනවා. ඒක ටිකක් විධිමත් සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතර තිබුණු ආණ්ඩුවේ හමුදාව සහ නේද සන්නද්ධ කණ්ඩායමක් අතර විධිමත් යුද යාන්ත්‍රණයක් ලෙස ඒක පැවතුණා. දැන් යලි එවැනි ගැටුමක් ඇති වෙයිද? අපි කියන්නේ එහෙමත් නෑ. දැන් දකුණේ චිත්‍රයක් හදනවා. උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් ගැන නිතරම. ඒ කියන්නේ දකුණේ ජනතාවට දෙන්න හදන චිත්‍රයක් උතුරේ අම්මා තාත්තා දරුවෝ හදන්නේ යුද්ධෙටම කියලා. නෑ යුද්ධෙටම නෙවෙයි. ඒ දරුවන්ටත් අධ්‍යාපනය, ඒ දරුවන්ටත් රැකියාවක්, ඒ දරුවන්ටත් විවාහයක්, ඒ දරුවන්ටත් නිවසක් අපේක්ෂාවෙන් තමයි උතුරේ අම්මලා තාත්තලා තමන්ගේ දරුවෝ හදන්නේ. ඒ නිසා යලි එවැනි සන්නද්ධ ව්‍යාපාරයක් උතුරේ හෝ දකුණේ නැගිටින්න තිබෙන ඉඩ කඩ අඩි. එහෙම අනතුරකුත් නෑ අභ්‍යන්තර ගැටුම. එහෙනම් අභ්‍යන්තර ගැටුමේ තියෙන ස්වභාවය කුමක්ද? යම් ජන කණ්ඩායමක් ඇතුලේ ගොඩනැගෙන අන්තවාදී කණ්ඩායමක් විසින් තව ජන කණ්ඩායමක් ඉලක්ක කොට එල්ල කර හැකි ප්‍රහාරයක්. ඕක තමයි දැන් තර්ජනයේ ස්වභාවය. මුස්ලිම් ජන සමාජය තුළ ගොඩනැගුණු අන්තවාදී කණ්ඩායමක් විසින් කටුවා පිටිය පල්ලියේදී කතෝලික ජනතාව ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරා. ඒ කියන්නේ එක ජන කණ්ඩායමක් තුළ ඇති වෙන අන්තවාදී කණ්ඩායමක් තව ජන කණ්ඩායමක් එල්ල කරගෙන ප්‍රහාරයක් එල්ල විය හැකියි. ඒ වගේම සිංහල ජන සමාජය ඇතුළේ ඇති වෙන අන්තවාදී කණ්ඩායම් අකුරණදී, දිගනදී, දර්ගවලදී, අලුත්ගමදී මුස්ලිම් ජනතාව ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරා. එහෙනම් අනතුරේ ස්වභාවය මොකක්ද? යම් ජන කණ්ඩායමක් තුල ඇතිවිය හැකි අන්තවාදී කණ්ඩායමක් තව ජන කණ්ඩායමක් ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල විය හැකි. ඔන්න අපේ අභ්‍යන්තරයේ ගැටුමේ ස්වභාවය. නේද? දැන් මේකට ඕනද මාර යුද විශේෂඥයෝ? මේකට ඕනද විශාල මිග් ප්‍රහාරක යාන? මේකට ඕනද රට වටා ස්ථානගත කරලද යුද නැව්? මේ ප්‍රශ්න මෙතන තිබෙනවා. දැන් මෙතන මේ ඇති වී තිබෙන ප්‍රශ්නය දේශපාලන වේදිකාවේදී වෙන තැනකට ගෙමින් තිබෙනවා. මේ ආරක්ෂාව තහවුරු කරන්නම් හිටපු ආරක්ෂක ලේකම්වරයෙක් ඕන වෙයි. ඒතර අනිත් පැත්තෙන් කියනවා ඔව් එයා ගේනවනම් මම මගේ පැත්තෙන් හිටපු හමුදාපතිවරයෙක් ගේනවා. දැන් මේ ඒගොල්ලෝ ගෙනලා විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්ද මේ තියෙන්නේ? එහෙම සන්නද්ධ ගැටුමක් නෑ. මෙතන තියෙන යම් ජන කණ්ඩායමක් ඇතුලේ ගොඩනැගිය හැකි අන්තවාදී කණ්ඩායමක් තව ජන කණ්ඩායමක් ඉලක්ක කොටගෙන ප්‍රහාර එල්ල වෙයිද? මේක වළක්වන්න මොකක්ද තියෙන්නේ? මේක වළක්වන්න තියෙන්නේ කවර හෝ ජන කණ්ඩායමක් ඇතුලේ ගොඩනැගෙන අන්තවාදී ව්‍යාපාරයක් මතවාදීව හෝ ක්‍රියාකාරීත්වයෙන් හෝ ගොඩනැගීමට ඉඩ ලබා නොදීම. එක ඉතින් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඔන්න ඔය මහජන ආරක්ෂක සඳහා වැදගත්ම කොටස තමයි කවර ජන කණ්ඩායමක් ඇතුලේ හෝ කවර වර්ගයේ හෝ අන්තවාදී මතවාදයක් හෝ අන්තවාදී ක්‍රියාකාරීත්වයකට කිසිසේත්ම අප ඉඩ ලබා දෙන්නේ නැහැ.
ඊළඟ අපේ දේශපාලන ව්‍යාපාරයන්ට කවර වර්ගයේ අන්තවාදී කණ්ඩායම දැන් මේ ඔක්කොම කියන අය දැන් මේ ආරක්ෂාව ගැන කතා කරන ඔක්කොම අය මොකද කරන්නේ? තමන්ගේ දේශපාලන ව්‍යාපාරය ඇතුළත මොකද කරන්නේ? තමන්ගේ දේශපාලන ව්‍යාපාරය ඇතුළත අන්තවාදී කණ්ඩායම් එකතු කරගන්න. තමන්ගේ දේශපාලන ව්‍යාපාරය ඇතුළත තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය ඇතුළත අන්තවාදී පිරිස් එකතු කරගන්න. අන්තවාදී කණ්ඩායම් අන්තවාදී පිරිස් එකතු කරගෙන කියනවා අපි මහජනක ආරක්ෂාව තහවුරු කරනවා කියලා. තරජනයේම තියෙන අන්තවාදී. ඒ නිසා අපි කිසිසේත්ම අපේ මැතිවරණ ව්‍යාපාරයට කිසිදු අන්තවාදී කණ්ඩායමක් හෝ අන්තවාදී පුද්ගලයෙක් අපි සම්බන්ධ කරගන්නේ නැහැ. ඊළඟ මැතිවරණ ව්‍යාපාරය. දැන් මේ මහජන මම කියන්නේ මේ ආරක්ෂාව ගැන කියන කතාවයි ආරක්ෂාවේ ඇත්තට මුහුණ දීලා තියෙන තරජනයේ ස්වභාවයයි දේශපාලන පක්ෂවල හැසිරීමයි. ආරක්ෂාවේ තරජනයේ ස්වභාවය මොකද්ද? ආයෙ මං කියන්න. කවර හෝ ජන කණ්ඩායමක් තුළ ගොඩනැගියකි අන්තවාදී කණ්ඩායමක් තව ජන කොට්ටාසයක් ඉලක්ක කොට එල්ල කළ හැකි ප්‍රහාරයක්. මේක තමයි අන්තවාදී ස්වභාවය. එහෙනම් කිසිදු අන්තවාදී දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ කරගන්න බෑ. ඇත්ත ආරක්ෂාව ගැන හිතනවා. ඒ විතරක් නෙවෙයි කිසිදු අන්තවාදී මතයක් තමගේ දේශපාලන වේදිකාව තුළ ප්‍රකාශ කිරීමට ඉඩ ලබා නොදිය යුතුයි. ඇත්ත ආරක්ෂාව ගැන හිතනවා. අන්නෙවෙනි කිසිදු අන්තවාදී මතයකට ඉඩ නොදෙන එකම වේදිකාවක් ජාතික ජන බලවේගය විතරයි. ඒ නිසා මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීම පළවෙනි පියවර අන්තවාදයේ පරාජයටපත් කිරීම නම් අන්න ඒක අපි මැතිවරණ ව්‍යාපාරය තුළ පවා පිටු කරමින් ඉන්නවා. එක. දෙක අන්තවාදයේ පරාජයටපත් කිරීම පමණක් නෙවෙයි මේ මහජනයා අතර සමගිය නිර්මාණය වීමක් මහජන අද මුහුණ දී තිබෙන මහජන ආරක්ෂාවේ ප්‍රධානතම මෙවුම. දැන් LTT සංවිධානයේ ක්‍රියාකාරීත්වය ඉන්න කාලේ අපේ හමුදා මුරකපළු පොලිස් මුරකපළු තිබුණේ කොතනද? පෙට්‍රෝලියම් එක නේද? අපි ගත්තොත් පොලිසිය ගාව පොලිස් මුරකපළක් තිබුණා. හමුදා කඳවුර ගාව පොලිස් මුරකපළක් තිබුණා. පෙට්‍රෝලියම් එක වටේ අධිආරක්ෂක කලාපයක් තිබුණා. විදුලි බල මණ්ඩලයේ වටේ අධිආරක්ෂක කලාපයක් තිබුණා. ඒ කියන්නේ මොකක්ද? රජයේ මරමස්ථාන ඉලක්ක කොට ප්‍රහාරයක් එල්ල වෙයි කියන අනතුරක්. අද බැරියර් වැටෙන්නේ කොතනද? බැරියර් වැටෙන්නේ කොතනද? මම යනකොට දර්ගා නගරේ දර්ගා මුස්ලිම් ගම්මානය සිංහල ගම්මානයත් වෙන් වෙන්නේ අඹගස් හන්දිය. අඹගස් හන්දිය බැරියර් එකක් තියෙනවා. මාවනල පහු කරගෙන නුවර පැත්තට යනකොට දැන් නම් අයින් කළා මම හිතන්නේ නේද? තිබුණා මාවනල පහු කරගෙන නුවර පැත්තට යනකොට මුස්ලිම් ගම්මානේ පහු වෙලා සිංහල ගම්මානට ප්‍රවිෂ්ඨ වෙන තැන බැරියර් එකක් තිබුණා. නුවර හරහා ගම්පලට යනකොට සිංහල ගම්මානේ පහු වෙලා මුස්ලිම් ගම්මානට ප්‍රවිෂ්ඨ වෙන තැන බැරියර් එකක් තිබුණා. දැන් බැරියර් තියෙන කොතනද? පොලිසිය ගාව නෙවෙයි. කියන්නේ රාජ්‍යයේ ආර්ථික හෝ නේද? සන්නද්ධමය මරමස්ථාන ගාව නෙවෙයි බැරියර් එක තියෙන්නේ. බැරියර් එක තියෙන ජනතාව වෙන් කරන්නේ. ඒකෙන් කියන්නේ මොකද්ද? මේ ජන කණ්ඩායම ඇතුලේ යම් අන්තවාදී කණ්ඩායමක් අනිත් ජන කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කරයිද? ඒකද මේ ආරක්ෂාවේ ස්වභාවය. ඒතර තමයි බැරියර් එක වැටුනේ. දැන් එහෙනම් මේ බැරියර් ඉවත් කළ හැක්කේ කෙසේද? අපිට ආරක්ෂාව සපයන්න පුළුවන් ආකාර දෙකක් තිබෙනවා. එකක් සියලු ජන කොට්ටාසයන් වෙන් වෙන ගම්මාන මැදින් බැරියර් දාන එක. එහෙන් මෙහෙට එන්නත් බෑ මෙහෙන් එහෙට යන්නත් බෑ නේද බැරියර් දානවා. හමුදා නිලධාරී සන්නද්ධ අවිසහිත පාරේ ගැවසෙනවා. යුද රථ නිරන්තරයෙන් පාරේ දුවනවා ආරක්ෂාව. දැන් අපි බැලුවොත් අපේ ක්‍රිකට් කණ්ඩායම ගියා පාකිස්තානට. ක්‍රිකට් කණ්ඩායම යනකොට ඒ ක්‍රිකට් කණ්ඩායම නේද වෙඩි නොවදින රථයක නංගලා මුළු පාරම වහලා හතර අතින් ආමඩ්කා දාගෙන ක්‍රිකට් කණ්ඩායම ගේන්න කලින් සන්නද්ධ රථ යවලා පරීක්ෂාවට භාජනය කරලා ක්‍රිකට් කණ්ඩායම පිට්ටනියට අරන් යනවා. එතකොට ඒකෙන් පෙන්නන්නේ මොකද්ද? ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂිතයි. රට අනාරක්ෂිතයි. ඒ කියන්නේ ඒකෙන් පෙන්නන්නේ මොකද්ද? ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂිතයි. පාකිස්තානයේ කියන රට අනාරක්ෂිතයි. අපිත් බැරියර් වැඩි වෙන ප්‍රමාණය
හමුදාවන් සන්නද්ධව අවියායුධ අරගෙන පාරේ ගැවසෙන ප්‍රමාණයට ආමඩ්කාරත පාරේ වැඩියෙන් දුවන ප්‍රමාණයට රට ආරක්ෂිත අනාරක්ෂිතද? රට අනාරක්ෂිතයි. ඔබ කොහේ හරි රටකට ගිහිල්ලා ගුවන්තොටුපළෙන් බහිනකොටම ඔබට පේන්නේ සන්නද්ධ හමුදාවන් නම්, ඔබට පේන්නේ දකින දකින බැරියර් නම්, ඔබට පේන්නේ යුද රථ පාරේ හැමතැනම ගැවසෙනවා නම්, ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් කියන්නේ රට අනාරක්ෂිතයි. ඔය හැම කෙනාටම දෙන්න පුළුවන් අන්න ඒ වර්ගයේ ආරක්ෂාව. හැබැයි ජාතික ජන බලවේගය අපි මේ රටට ඇති කරන ආරක්ෂාව තමයි බැරියර් නැති, සන්නද්ධ හමුදා පාරේ නැති, ආමඩ්කාරත පාරේ දුවන්නේ නැති, ජනතාව අතර සමගියෙන් ගොඩනැගෙන ආරක්ෂාව තමයි අපි නිර්මාණය කරන්නේ. කොහොමද ස්ථාවර? කොහොමද ස්ථාවර? අරක බැරියර් එකෙන් පැන්නොත් අස්ථාවරයි. ඔතනින් හරි බැරියර් එකේ රින්ගුවොත් ඉවරයිනේ. හරිද? ඒක ආරක්ෂා විස්ථාවර භාවයක් නේ. නම් ආරක්ෂා විස්ථාවර භාවය අද අපේ රටේ තිබෙන්නේ ජාතික සමගිය ගොඩනැගීමේ විතරයි. අර කියන්නේ අපි ඕන විවාදයකට ওই මහතුරුත් එක්ක දැන් විශාල ආරක්ෂාව පිළිබඳව නේද? කප් ගහපු නේද? ජෙනරල්ලා නේද විශාල ප්‍රමාණයක් දැන් මැතිවරණ ව්‍යාපාරයට ඇවිල්ලා තිබෙනවා. දැන් අතර ගත්තොත් මේක නිකන් මේ ජෙනරල් අතර යුද්ධයක් වගේ. එක පැත්තකින් කර්නල් කෙනෙක්, අනිත් පැත්තෙන් ජෙනරල් කෙනෙක්, අනිත් පැත්තෙන් තවත් ජෙනරල් කෙනෙක් ඇවිල්ලා නේද? ඇයි මේ? ඒගොල්ලන්ට මේ වර්ගයේ ආරක්ෂාවක් නෙවෙයි දෙන්න පුළුවන්. මේ ඒගොල්ලන්ට දෙන්න පුළුවන් අනාරක්ෂිතභාවයේ සංඥාව තියෙන ආරක්ෂාව. අපි දෙන්නේ ආරක්ෂාවේ සංඥාව තිබෙන ආරක්ෂාව. ඕකයි ඔවුන් සහ අපි අතර මහජන ආරක්ෂාව ගොඩනැගීමේ වෙනස. අපි ඒකට සූදානම්. අන්න ඒ සඳහා අවශ්‍ය වෙන ප්‍රවිෂ්ටයක් තමයි අපි මෙම ජාතික සමගිය කියන වැඩපිළිවෙල ඉදිරිපත් කළා තිබෙන්නේ. මෙම වැඩපිළිවෙල සකස් කර ගැනීම වෙනුවෙන් ඒ ශේෂ්ත්‍රයේ දීර්ඝ කාලයක් ඒ ජනතාව ගැටලුත් එක මැදිහත් වුණු විශාල කණ්ඩායමක් සම්බන්ධ වී තිබෙනවා. ඒ වගේම මේ කණ්ඩායම තමන්ගේ අත්දැකීම් මත පමණක් නෙවෙයි. මම හිතන අපි විජිත්‍රෝන් සහෝදර නේද? අපි පළාත් ගණනාවකට ගිහිල්ලා ඒ ජනතාවත් එක්ක සාකච්ඡා කරලා ඒ සාකච්ඡාවල කරුණු මත පදනම්ව තමයි මෙම ජාතික සමගිය ගොඩනැගීම් වැඩපිළිවෙල අපි හදලා තිබෙන්නේ. ඒ නිසා මම බෙහෙන් විශ්වතිවන්ත වෙනවා එම කාර්ය ඉටු කිරීම සඳහා දායකත්වය සපපු ජාතික සමගිය ප්‍රතිපත්ති සම්පාදන කමිටුවට. උන්ට ස්තුතිවන්ත වෙනවා අපි මෙවැනි ඉතාමත් හොඳ ලියවිල්ල අපේ රට ඉදිරිපත් කරන්නට සකස් කිරීම පිළිබඳව. මෙම ලියවිල්ලේ පදනම එකක් කියන්නේ පදනම. මූල ධර්මයක් ලෙස අපි පිළිගන්නවා අපේ රට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග, මැලි කියලා නේද ජන කණ්ඩායම් ගණනාවක් නියෝජනය කරන බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික කියලා ආගම් ගණනාවක් අදහන සිංහල, දෙමළ කියලා භාෂාවන් දෙකක් කතා කරන ඔවුන්ටම සංස්කෘතික අනන්‍යතාවයක් තිබෙන බහුජාතික ජාතික රාජ්‍යයක් ශ්‍රී ලංකාව. මේක තමයි පිළිගැනීම. අපි ආවේ කවදද? ආවේ කොහෙන්ද? ආවේ මොකටද? ඒක ඉතිහාසය. සමහරවිට කියන බව වෙලඳුලි සාව. ආක්‍රමණිකයන් ලෙස ආව. ආවහ විවාහ වලින් ආව. යුද්ධ වලින් ආව. වතු කරේ නම් වැඩ කරන්නගෙන ආව. නේද? මොකක් හරි විදියකට අපි මේ රටට එන්නේ ඇති. ඒක අපේ ඉතිහාසය සඳහා. ඉතිහාසයේ දැනුම සඳහා. අද මේ රටේ ඉපදෙන, මේ රටේ ආර්ථිකයට හවුල් වෙන, මේ රටේ මියදෙන, මේ පොළොවට පස් වෙන ප්‍රධාන ජන කණ්ඩායම් ගණනාවක් ජීවත් වෙනවා. ඒ නිසා අපි මූලික ලෙස මේ සෑම ජන කණ්ඩායමටම සම අයිතීන් තිබෙන රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව අපි පිළිගන්නවා. මේක අපි මේ මූලධර්ම මත පිහිටා තමයි මේ ප්‍රතිපත්ති මාලාව සකස් කරන්නේ. අපිට සිදු වී තිබෙන්නේ කුමක්ද? අපි මේ රටේ එකට ඉපදෙනවා. මේ රටේ එකට ආර්ථිකයට හවුල් වෙනවා. මේ රටේ මියදෙනවා. මේ පොළොවට පොහොර වෙනවා. එහෙත් අපිට එකට ජීවත් වෙන්න බැරි වෙලා තියෙනවා. අපි එකිනෙකා කරේ සැකයෙන් බලනවා. අපි එකිනෙකා කරේ ක්‍රෝධයෙන්, වෛරයෙන් බලන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ඒ නිසා අවුරුදු 71ක් ගිහලා අපේ රටේ පාලකයන්ට බැරි වී තිබෙනවා මේ ජාතික සමගිය නිර්මාණය කරන්න. අපේ ඉතිහාස අවස්ථා ගණනාවක් අත්හැරලා තිබෙනවා. එකක්
අපි තර 1833 කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණ රා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අපේ රට ඔවුන්ගේම වෙළඳ ක්‍රමයක් සහ පරිපාලන ක්‍රමයක් හඳුන්වා දෙන්න ගියපු වෙලාවේ මේ විසිරුණු ජාතීන් එකට එකතු කරලා ලාංකීය ජාති නිර්මාණය කරන්න තිබුණා. අපිට ඒ අවස්ථාව මේක. ඒ අවස්ථාව සුද්ධ අපිට කරගෙන. ඊළඟ අපිට අවස්ථාවක් තිබුණා. ඉන්දියාව වගේ සුද්ධාට එරෙහිව ගෙන යන ලද අරගලය අපිට අපේ රටේ තිබු ස්වදේශික ජනතාව එකට එකතු වෙලා අරගලයක් කරන්න තිබුණා. එහෙමනම් අපිට එතන සමගි නිර්මාණය කරන්න තිබුණා. ඒ සඳහා පොඩි ප්‍රයත්නයක් දරුව 1919 ජාතික සංගමය හදලා. ඒක ජාතික සංගමයේ සිංහල දෙමළ මුස්ලිම් ජාතික නායක සියලු දෙනා නියෝජනය කරා. ඒ සියලු දෙනා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා ගැනීම සඳහා යම් මැදිහත් වීමක් සමගියකට එන්න පටන් ගත්තා. හැබැයි 1921 ගුණ බිඳිනවා. සිංහල මහා සමාජය වෙනම හදනවා. දෙමළ සංගමය වෙනම හදනවා. ආයෙ මොකද කරන්නේ? අපි බෙදුණා. ඒ නිසා කෝල්බුක් කැමරන් ප්‍රතිසංස්කරණ වලදී අපි ලාංකේය ජාතිය එකට නිර්මාණය කරගත හැකිව තිබුණා. සුද්ධට එරෙහි අරගලයේදී අපි එකට අරගල කරලා විමුක්තිය දිනා ගැනීම සඳහා අපිට සමගිය කොට ගන්න තිබුණා. සුද්ධ ගියාට පස්සේ බලය අත්පත් කරගන්න ලද දේශීය පාලකයන්ට මේ සමගිය නිර්මාණය කරන්න තිබුණා. හැබැයි ඒ පාලක කවුරුද 71ක් ගිහිල්ලා මේ සමගිය නිර්මාණය කරේ නේ. අපේ પરම්පරාවේ යුද්ධ කරලා තිබෙනවා. මම යුද ඉතිහාසෙම වෙලා බලපුවාම ඒ යුද්ධයේදී කිසිදු තැනක පාර්ලිමේන්තුව නියෝජනය කරන മന്ത്രിවරයෙකුගේ කිසිදු දරුවෙක් යුද්ධයේදී මේ ගිහිලා නැහැ. උත්තරේ හෝ දකුණේ හෝ නැගෙනහිර හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරපු කිසිදු മന്ത്രിවරයෙකුගේ දරුවෙක් යුද්ධයේදී මේ ගියේ නැහැ. උතුරේ දකුණෙත් මිය ගියේ සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවෝ. ඒගොල්ලෝගේ දරුවෝ මිය ගියේ නැහැ. ඒගොල්ලෝ මම දැක්කා නේද ජනාධිපතිතුමාගේ දරුවා නේවි එකට බාර දුන්නා. ඒක හරි. හැබැයි යුද්ධ ඉවර වෙකම්ම ඔහු හිටියේ එංගලන්තයේ රොයල් ආමියගේ රොයල් නේවියගේ. හරිද? එහෙමනම් අනිත් අයත් දරුවෝ බාර දෙයි. හරිද? මෙහෙම සිද්ධ වුණා. එතකොට මේ ගැටුමේ විසින් උතුරේ දකුණේ සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවෝ ඇතිතරම් මිය ගිහිල්ලා තිබෙනවා. මේ මහ පොළොව ලේ වලින් තෙත් වෙලා තිබෙනවා. අපේ කඳුළු එකතු කරනවා ගංගාවක් ගලන තරම් කඳුළු මේ මහ පොළොවට හෙළලා තිබෙනවා. දීපල කෝටි ප්‍රකෝටි ගණන් අහිමි වී තිබෙනවා. ජීවිත දසදහස් ගණන් අපිට අහිමි වී තිබෙනවා. අපිට සිදුවීම් හැටියට යට යන්න ඉඩ දෙනවද? සිදුවීම් වලින් අපි අත්දැකීම් ගහ ගන්නවා. අපිට ඒ සිදුවීම් ලෙස අපිට ඉතිහාසයට එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සිදුවීම් වලින් අපි අත්දැකීම් ගහ ගන්නවා. අපි හිතන අපේ රටේ පුරවැසියන් සූදානම් වී තිබුණේ සිදුවම් වී යුත්තේ ඒ සිදුවීම් ලෙස ලකන්න නෙවෙයි ඒ සිදුවීම් අත්දැකීම් බවට පත් කර ගන්නවා නම් කිසිදු වර්ගයේ ජාතිවාදයකට ආගම්වාදයකට කිසිදු හඬකට මේ රටේ ජනතාව ප්‍රතිචාර නොදක්වයි කියලා අපි හිතනවා. හැබැයි අවාසනාව ජනතාවට ඒවා සිදුවීම් විතරයි ජනතාවට ඒවා අත්දැකීම් නෙවෙයි. එනිසා අපි නැවත ජනතාවට ආරාධනා කරන්නේ ඒ ඉතිහාසයේ සිදුවීම් ලෙස කාලයේ වැලිතලාවට යට වෙන්න ඉඩ නොදී ඒ සිදුවීම් අපි අපේ ජීවිතවලට අත්දැකීම් ලෙස උකහාගත යුතුව තිබෙනවා. අන්නේ අනුව තමයි මේ යෝජනාවලිය හැදෙන්නේ. ඒකද ඉස්සලම යුද්ධයේදී අපි සහෝදරයා මුරුදර සහෝදරයා නේද කරුණු ගණනාවක් ඉදිරිපත් කරා. මම ඒකට මූලික ප්‍රවේශයක් දෙන්න. එක යුද්ධයේදී විනාශයටපත් වූ උතුරු සහ නැගෙනහිර පළාත් යලි යථාවත් කරන්නේ කොහොමද? ඔහු ඉදිරිපත් කරපු කරුණු අතර එක ඉඩම් පිළිබඳ ප්‍රශ්නය. අපි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලත් කළා තිබෙනවා. ජනතාවගෙන් පවරා ගන්නා ලද සියලු ඉඩම් යලි ජනතාවට ලබා දිය යුතුයි. ලබා දිය යුතු පමණක් නෙවෙයි අපේ යෝජනාව ඇතුළත් කරලා තිබෙන්නේ රජයේ හමුදාව ආරක්ෂක හමුදාවන් විසින් එම ඉඩම් අත්පත් කරගෙන හිටපු කාලයට යම් නාමික වන්දියක් ගෙවිය යුතුයි. මා කියන්නේ නෑ මේ තක්සේරු කරපු වන්දියක් ගෙවන්න කියලා. ඒක අපිට දුෂ්කර වෙන්න පුළුවන්. හැබැයි අපි ඒ ජනතාවට අපේ පැත්තෙන් තිබෙන අනගාටුව ප්‍රකාශ කිරීමක් ඒක ඇතුළේ තිබෙනවා. අපි ඒ සඳහා නාමික වන්දියක් ගෙවන්න. ඒක අපේ යෝජනාව. ඊළඟ ඔහු ඉදිරිපත් කරපු අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නය. ඒක අපි දන්නවා.
ඒක සරල එකක් නෙවෙයි. කෙනෙක් මිය යනවාට වඩා වේදනාකාරී අතුරුදහන් වීම. අපේ ආගමික වතාවත් අනුව මිය ගියපු කෙනෙක් මම බෞද්ධ ආගමේ එහි ආගමික වතාවත් අනුව මේ යනකොටම අඬනවා. නේද? දවස් දෙක යනකොට hina වෙනවා. හත් දවසේ දානේ දෙනකොට සතුටු ස්වාමීන් විසිර යනවා. මේකයි. එයි අපේ සංස්කෘතිය ඇතුලේ ඒ මිය යාම අපි ක්‍රමානුකූලව දරා ගන්නවා. කතෝලික ආගම ඇතුලේ නේද ගීතිකාවන් කියමින් ක්‍රමානුකූලව ඒ මිය යාම සමනයටපත් කරමින් දවස් දෙක තුනක් නේද සතියක් යනකොට සාමාන්‍ය ජන ජීවිතයට එනවා. ඉස්ලාම් ධර්මයේ හින්දු ධර්මයේ තමන්ගේ ආගමික වතාවත් අනුව මේ යාම ඉතාමත් කෙටි කාලයක් ඇතුළත සමනයට ලක් වෙනවා. මම ප්‍රධාන කඳවුර තිබුණේ වවුනියාවට එහා පැත්තේ කඳවුර තිබුණේ මොකද නම මැනික් ෆාම් කඳවුර. ඒ කඳවුර හිටපු එක්කෙනෙක් මට මුණ ගැහුණා. එයා මට කිව්වා අවසන් ඒ කියන්නේ පුදුමතාලන් අවසන් තැන. ඉතින් එතන ඉඳන් ඒගොල්ලෝ බාර වෙලා එනකොට පාලම ගාවදී පාලම ගැන කිව්වා. පාලම ගාවදී වෙඩි වෙදි තමන්ගේ බිරිඳ සහ දරුවන් මිය ගියා සෙල් වැදිලා. මම කියන්නේ සෙල් ගැහුවේ කවුද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. හැබැයි බිරිඳ සහ දරුවන් මිය ගියා. මා ඉල්ලන්නේ එක දෙයයි. මට මේ පාලම ගාවට ගිහලා අඬන්න ඉඩ දෙන්න. ඔව් මට කිව්වේ. එතකොට මේ පළාතට යන්න දෙන්නේ. ඌට ඉල්ලන මට මේ පළාතට ගිහලා අඬන්න ඉඩ දෙන්න. මගේ ඉල්ලීම තියෙන එතෙන්ට ගිහලා මගේ බිරිඳ සහ දරුවන් මෙනෙහි කරලා මට අඬන්න අවස්ථාවක් දෙන්න. ඒක තමයි මේ වේදනාවේ ස්වභාවය. ඒ වගේම අතුරුදහන් වීම ඊටත් වඩා වේදනාකාරී. මොකද මගේ සොයුරත් අතුරුදහන් වුණ කෙනෙක්. අපි දන්නවා අතුරුදහන් වුණාට පස්සේ දෙමව්පියන් කොහොමද වේදනාවටපත් වෙන්නේ කියලා. අතුරුදහන් වූ කෙනා දශක ගණනාවක් යන තෙක් නැවතේවි කියලා එම දෙමව්පිය සහ එම භාර්යාවන් බලාගෙන ඉන්නවා. අදත් එහෙම. මේ විශාල සාත්‍රකරුවන් ඒක තෝතන්න බවට පත් කරගන්න. අපිට මතක අපේ අම්මලා කාගාවට අර ගිහුවම කියනවා නේද? කළුවර ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. මෙන්න මෙහෙම කළුවර තැනක ඉන්නවා කියලා. අම්මලා හිතන ඉරේ ඉන්නේ නැති කියලා. සමහර වෙලාවට තව සාත්‍රකාරයෙක් ඉන්න සුදු ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. අම්මලා හිතන භාවනා මධ්‍යස්ථානක ඉන්නේ නැති කියලා. සමහර වෙලාවට කියනවා නේද? මේ නේද මුහුදෙන් ඈතර වූවා වගේ අදහසක් දෙනවා. අම්මලා හිතනවා විදේශගත වෙලා ඇති කියලා. දශක ගණනාවක් විශාල බලාපොරොත්තුක ඉන්න තමන්ගේ දරුවා නැවතෙයිද කියලා. ඒක දකුණෙත් එහෙමයි උතුරෙත් එහෙමයි. අපි කොහොමද කියන්නේ දාරක ප්‍රේමේ දරුවන් පිළිබඳ තියෙන සෙනෙහය. දකුණේ දෙමව්පිය සහ දකුණේ දරුවන් අතර තියෙන බැඳීම. උතුරේ දෙමව්පියන් සහ උතුරේ දරුවන් අතර තියෙන බැඳීම දෙකක්ද? ඒ හැමතැනම තිබෙන්නේ දාරක ප්‍රේමය මා දරුවන් කෙරෙහි තිබෙන පීතෘව මවගේ හෝ පියාගේ තිබෙන සෙනෙහස. ඒ සෙනෙහස කිසිසේත්ම තමගේ මානස සූදානම් නැහැ. ඔහු මිය ගියා කියලා පිළිගන්න. ඔහු නිතරම කල්පනා කරන්නේ නැවතේවිද කියලා. ඒ නිසා මේ අතුරුදහන් වූවන්ගේ ප්‍රශ්නෙට නිසි පිළිතුරක් රජය විසින් ලබා දී යුතු තිබෙනවා. ඒ කල්ලාරින්න බැරි පිළිතුරක්. අන්න ඒ සඳහා යෝජනාවලියට අපි අතුලත් කරලා තිබෙනවා. ඔවුන් ගැන ඉතා ඉක්මනින්ම එම දෙමව්පියන්ට තමන්ගේ දුක් ගැනවිල්ල කියන අවස්ථාවකුත් ඒ දරුවන්ට සිද්ධ වුණේ මොකද්ද කියලා නිවැරදි ලෙස ඒ දෙමව්පියන්ට තොරතුරු ලබා දීමත් රජයක වගකීමක්. අපි ඒක මේ යෝජනාව තුල කරලා තිබෙනවා. ඊළඟ අත්අඩංගුවට පත් වූවන් පිළිබඳ ප්‍රශ්නේ. මා වැලිකඩට ගියා මේ අත්අඩංගුවට පත් වූවන් බලන්න. අත්අඩංගුවට පත් වූයේ බලන්න වැලිකඩට ගියා. එක දෙමළ තරුණයෙක් මට හම්බුණා. ඔව් 1996 මම ගියේ 2010 වගේ මම ගියේ. 96 ඉඳන් අවුරුදු 14ක්. අවුරුදු 14ක් ඔව් අත්අඩංගුවේ ඉන්නවා. ඔව් රිමාන්ඩ් බාරේ ඉන්නවා. අත්අඩංගුවේ ඉන්නේ වැරද්ද තමයි. LTD සංවිධාන සතුව තිබූ LTD සංවිධාන විසින් නිකුත් කරලද හැඳුනුම් පතක් ඔහු සතුව තබා ගැනීම. මේක තමයි වැරද්ද. එතකොට මම ඇහුවා හැඳුනුම් පත අත්සන් කරලා තිබ්බේ කවුද? හැඳුනුම් පත අත්සන් කරලා තිබුණේ දයා මාස්ටර්. එතකොට
හැඳුනුම්පත අතේ තියාගත්තු කෙනා ඇතුළේ හැඳුනුම්පත අත්සන් කරපු දයා මාස්ටර් එළියේ. කොහොමද වෙන්නේ? දැන් මේක නේද? ඒ කියන්නේ හැඳුනුම්පත ළඟ තියාගත්තු කෙනා ඇතුළේ හැඳුනුම්පත අත්සන් කරපු කෙනා එළියේ. ඒ වගේම එල්ටීඩී සංවිධානයේ ප්‍රභාකරන් ඝාතනයෙන් පසුව එහි නායකත්වයට පස්සුනේ කේපී. අර කේපී වැනි පුද්ගලයෙක් නොසිටින්න එල්ටීඩී සංවිධානය මෙවැනි බලගත් සංවිධානයක් බවට පත් වෙන ඉතින් ඉඳ කඩාටි. ඔහු තමයි ජාත්‍යන්තර ආවි වෙළඳාමේ ප්‍රධාන පොරුක්කක් බවට පත් වෙලා අවියාවි දෙව්වේ. ඔහු තමයි ජාත්‍යන්තර සබතා ජාලය නඩත්තු කරේ. ඔහු තමයි අවශ්‍ය මූල්‍ය සම්පාදනය සකස් කරේ. ඒ නිසා ප්‍රභාකරන් යුද්ධයේදී යුද්ධ පිටියේ ප්‍රධානියා වුණාට සැබවින්ම ගත්තොත් එල්ටීඩී සංවිධානයේ පැවැත්මේ ප්‍රධානම පුරුක කේපී. ඒ නිසා නගිලා කේපීව අත්අඩංගුවට අරගෙන ඉන්න. හැබැයි කේපීට මොකද වෙන්නේ? කේපී එළි අර තරුණය ඇතුළේ. එයි. දයා මාස්ටර්ලට කේපීලට සල්ලි තිබුණා, නැව් තිබුණා, බැංකු ගිණුම් තිබුණා. සල්ලි නැව් බැංකු ගිණුම් තිබුණා එළියේ. සල්ලි නැති අය ඇතුළේ. සාධාරණයි. කිසිසේත්ම සාධාරණයි. ඒ විතරක් නෙවෙයි. සමහර රිමාන්ඩ් බන්දරාගාරේ ඉන්න අය අධිකරණයේදී ඒ වරද ඔප්පු වුණොත් උපරිම දඬුවම දුන්නත් අවුරුදු 5 ඉරගත වෙන්නේ. ඒ කියන්නේ ඒ වරද්දට අනුව නඩුව අහලා නඩුවෙන් වැරදිකරු වෙලා උපරිම දඬුවම දුන්නත් සිරගත වෙන්නේ අවුරුදු 5යි. හැබැයි රිමාන්ඩ් බාරේ ඉන්න අවුරුදු 20ක්. සාධාරණයි. ඒ කියන්නේ දඬුවමට අදාළ ඒ වැරද්දට අදාළ උපරිම දඬුවම අවුරුදු 5ක් වෙනකොට රිමාන්ඩ් බාරේ අවුරුදු 20ක් ඉන්නවා. ඒ නිසා මම හිතන්නේ මේ යුක්තිය පසදලීමේ ක්‍රියාදාමය අතිශය අසාධාරණ ක්‍රියාදාමය. ඒ නිසා අපි යෝජනා කරලා තිබෙනවා එම සියලු දෙනා නිදහස් කළ යුතුයි කියන යෝජනාව අපි මේකට ඇතුළු කරලා තියෙනවා. අපි තර්ක කරමු. දැන් මේ කිව්වම ගොඩක් එන්න ඉඩ තියෙනවා. ඉතින් අපි තර්ක කරමු. ඔයගොල්ලෝ KP එළියට දැම්මේ කොහොමද? ඔයගොල්ලෝ දයා මාස්ටර් එළියට දැම්මේ කොහොමද? ඔයගොල්ලෝ කරුණා ඔයගොල්ලන්ගේ ප්‍රධාන සගේ බවට පත් කරගෙන තියෙන්නේ කොහොමද? එල්ටීඩී සංවිධානයේ බලවත් උඩ හිටපු කණ්ඩායම් පිටරට ඇරියේ කොහොමද? අපි වහමු. නේද? ඒ කියන්නේ යුක්තිය කියලා කියන්නේ නීතිය කියලා කියන්නේ ඒගොල්ලන්ගේ ඔළුවේ හැදෙන සංකල්පයකට හරි වැරද්ද තීරණය කරන එක නෙවෙයි. ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝගේ ඔළුවේ හැදෙන එක තමයි සාධාරණත්වය කියන්නේ. මෙයා එළියට දාන්න උනොත් එළියට දානවා. මේ ඇතුලේ තියන්න උනොත් ඇතුලේ තියනවා. ඒගොල්ලන්ගේ ඔළුවේ හැදෙන එක නෙවෙයි නීතිය. ඒ නිසා සෑම දිනාටම සාධාරණ පරිදි නීති ඉටි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදනක් මේ යෝජනාවලිය ඇතුළත් කරලා තිබෙනවා. ඒ තමයි මූලික වශයෙන් ගත්තොත් නේද? ඊට පස්සේ යුද්ධේ නවතන්නු මා දැන් සහෝදරයෙක් කිව්ව පරිදි මම හිත ගෘහ මූලිකයන් හැටියට කාන්තාවන් 60000ක් ඉන්නවා කියලා. මම හිතන්නේ හරියටි. ගෘහ මූලිකයන් ඒ කියන්නේ ස්වාමියන් නැහිමි වූ බිරින්දෑවරු තමයි මේ ගෘහයේ මූලිකත්වයේ දරන 60000ක් ඉන්නවා කියන එක තමයි සහෝදරයෙක් පැවසුවේ. මම අහලා තිබුණ 45000යි කියලා. නමුත් ඒක 60000ක් තමයි මට පිට කලින්ම වාර්තා වෙලා තිබුණේ යුද වැද්දපොන් 45000ක් ඉන්නවා කියලා. නමුත් අපේ සහෝදරයෝ පෙන්වා දෙන පරිදි 60000ක් ඉන්නවා. ඒතර ඒ අය පිළිබඳ සමාජ වගකීමක් ආණ්ඩුවට නැද්ද? ස්වාමියා LTT එකට බැඳලා මැරෙන්න පුළුවන්. දරුවා LTT නිසා මිය යන්න පුළුවන්. අපි ඒක පැත්තකින් තියන්න. හැබැයි දැන් මේ මිනිස්සු මේ රටේ පුරවැසියන් නෙවෙයිද? ඒ අයගේ ජීවිතය යථාවත් කර ගැනීම සඳහා ආණ්ඩුව මැදිහත් වීම වැරදිද? මට මතකයි පහුගිය කාලේ මේ සඳහා යම් දීමනා යෝජනාවලියක් හදනකොට වෙනවා LTTයට වන්දි දෙන්න යනවා. ප්‍රතිවේකින් කතාව. ඒ කියන්නේ නැවත අපි කල්පනා කරන්න ඕනේ ඒ ජනතාව ඒ දේශපාලනයට තල්ලු කරන එකද? නෑ මේ රටේ සාමාන්‍ය පුරවැසියන් හැටියට ජීවිතය යථාවත් කළ යුතුයි. ඒ නිසා උතුරු පළාතේ අවතන් වූ ජනතාව ඒ වගේම යුද්ධ නිසා ආර්ථික වශයෙන් බිඳ වැටි තිබෙන ජනතාව අධ්‍යාපන සෞඛ්‍ය යටිතල පාසුකම් කඩා වැටි තිබෙන ජනතාවට වේගවත් අධිකාරියක් කරා එම ප්‍රදේශා එම ජනතාව යලි යථාවත් කළ යුතු කියන යෝජනාව අපි මෙම වැඩපිළිවෙලට ලක් කරනවා. ඊළඟ ප්‍රධාන ප්‍රශ්න ගත්තොත් අපි දන්නවා බලයට සම්බන්ධ වීම පිළිබඳ ප්‍රශ්නය. මම හිතන්නේ යම් ප්‍රමාණයකට අපි අතර විවාදයට ලක් වෙන මම හිතන්නේ කොටස හැටියට ගත්තොත් එතන තිබෙන්නේ කොහොමද මේ බලයට සම්බන්ධ වෙන්නේ? අපි හිතනවා සිංහලද දෙමළද මුස්ලිම්ද ભેදකින් තොරව සෑම පුරවැසියෙකුටම
අපේ බලවිහුවේ කොටස්කරුවන් බවට පත්වීම සඳහා තිබෙන අයිතිය අපි පිළිගන්නවා. ඒ බලවිහුවේ ඒ පාර්ලිමේන්තුව පළාත් සභාව මොනවාරි කම්පන අපි කියන බලවිහුවේ සමපංගකවරුව අපිට පිළිවෙඳ රටක බලවිහුවක් නිර්මාණය කරන්න. එක ජන කොට්ටාසක් ඉවත් කරලාද? එක ජන කොට්ටාසක් ප්‍රතික්ෂේප කරලාද බලවිහුවක් අපේ රටේ නිර්මාණය කිරීමෙන් පළක් නැහැ. අපේ රටේ බලවිහුවේට සිංහල දෙමළ මුස්ලිම් ભેදකින් තොරව හැම දෙනාටම එම බලවිහුවේ කොටස්කරුවන් බවට පත්විය යුතු කියන ස්ථාවරය අපි ඉන්නවා. අන්න ඒ සඳහා අවශ්‍ය වෙන නව බල මධ්‍යස්ථාන ගොඩනැගීම ජනතා සභාව වැනි බල මධ්‍යස්ථාන යොදා ගැනීම ගොඩනැගීමේ යෝජනාවක් අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඒ යෝජනාවේ අරමුණන් කවරක්වත් නෙවෙයි සෑම ප්‍රදේශකම ජීවත් වෙන ජනතාව සමපංගුකරුවන් ලෙස මේ බලවිහුවට ඇතුළත් වීම සඳහා තිබෙන පිළිගැනීම අපි පිළිගනු ලබනවා. ඒ වගේම කිසිදු ජන කොටසක් තමන් අදහන ආගම තමන් අදහන තමන්ගේ සංස්කෘතියෙන් අනුව වෙන්වීමට උදකලා වීමට ඉඩ දෙන්නේ නැහැ. ඒ කොතරකෝ සිද්ධ වෙනවා නම් ඊට රිව පැමිණිලි කරන්න ඒ සඳහා කරුණු ඉදිරිපත් කිරීම සඳහා ස්ථාවර ආයතනයක් අපි ගොඩනගනවා. ඊළඟ අපි ගොඩක් තියෙන අපි අධ්‍යාපනය ගත්තොත් මම දන්න දැන් අපි අධ්‍යාපනය ගත්තොත් මම කුඩා කාලේ අපේ පාසලේ කතෝලික දරුවෝ දෙන්නයි හිටියේ. පාසලෙන් ළමයි 50ක් හිටිය කියමු. පන්ති ළමයි දෙන්නේ කතෝලික. අනිත් ළමයි 48 දෙනාම බුද්ධාගම. බෞද්ධ පරිසරයක් අපේ ගම ඒ නිසා. එතන මොකද වෙන්නේ? අපිට බෞද්ධ ආගම ඉගෙනන්නේ අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ තමයි ගුරුවරයෙක් හැටියට පාසලේ වැඩ කරේ. ඒතර අපේ හාමුදුරුවෝ අපිට බෞද්ධ ආගම උගන්වන්න එනකොට අර ළමයි දෙන්න පන්තියෙන් එළියට යනවා. එදෙන පිට්ටනිය ශ්‍රී ලංකාවේ. මොකද කතෝලික උගන්වන්න මේ ගුරුවරයෙක් හිටියේ නෑ. එතකොට දෙකම පන්තියේ ළමයි. අපි විද්‍යාව එකට ඉගෙන ගන්නවා. ගණිතය එකට ඉගෙන ගන්නවා. නේද? අනිත් ඒවා ඔක්කොම අපි එකට ඉගෙන ගන්නවා. හැබැයි භාෂාව මේ ආගම බෙදිලා ඉගෙන ගන්නවා. සාධාරණ. මොකක්ද ඒකේ කොතනද ඒකේ මොන පදනමින්ද අපි ඒක බෙදිලා ඉගෙන ගන්නවා. ඒ නිසා අපි හිතනවා සෑම පාසලකටම උසස් අධ්‍යාපන ආයතනයකටම සෑම ආගමකම තිබෙන විමුක්ති හරය සෑම දරුවෙකුටම කියලා දෙන්න ඕන. සෑම දරුවෙකුටම. ඒක ඔහුගේ ආගමේ ඔහු ඉන්නවා. හැබැයි ඔහු දන්නවා අනිත් ආගමේ හරය, ඒකේ තිබෙන සංස්කෘතීන්, ඒවා ගොඩ නැගුණේ කොහොමද? ඒකට තියෙන ගෞරවය, ඒකට තියෙන පිළිගැනීම, එහෙම තමයි ගොඩ නැගෙන්නේ. එහෙම නැතුව පන්ති ඔක්කොම විෂයන් එකට ඉගෙනගෙන ආගම ඉගෙන ගන්න විතර බෙදිලා යනවා. නේද? ගුරුවරු දෙන්නෙක් හිටියොත් නේද? කතෝලික සහ බෞද්ධ ගුරුවරු දෙන්නෙක් හිටියොත් ළමයි දෙක නා ඒකට බෙදිලා යනවා. හැබැයි අනිත් විෂයන් ඔක්කොම එකට ඉගෙන ගන්නවා. එනිසා ඒක යුක්ති සහගත නැහැ. නිසා සෑම දරුවෙකුට සෑම ආගමක මූලික හරය ඉගෙනීම අපේක්ෂාවක් බවට පත් කරනවා. ඒ වගේ මේ බෙදුණු පාසල් වෙනුවට සාමිකත්වයට ගොඩනගන පාසලක් ගැන අපි කල්පනා කරමු. අපි කැමති වෙන්නේ කොහොමද? එකම පාසලේ ක්‍රිකට් කණ්ඩායමේ විවිධ ආගම් විවිධ ජන කොට්ටාසයන් නියෝජනය කරන දරුවෝ 11 දෙනා අතර ඉන්නවා. ඒ දරුවෝන්ගෙම මිශ්‍රණයකින් පැවිලියන් එකේ ඉඳන් අප්පුඩි ගන්නවා. අන්න එහෙම රටක් අපිට ඕන. ඒ නිසා මම හිතනවා අපේ ව්‍යායාමයේ අපි මේ ජාතික ප්‍රශ්න නිසා ඇති වූ ඛේද වාචකේ අපි මුහුණ දීපු මේ ඛේද වාචකේ අපේ අනාගත પરම්පරාවට අපි උරුම නොකළ යුතුයි. අපි ඒ උරුම කරනවා නම් අපි හදවතක් තියෙන මිනිස්සු නෙවෙයි. අපි අපේ ජීවිත කාලය ඇතුලේ ඒ තියෙන කටෝරභාවය, ඒ තියෙන රළුභාවය, එහි තිබෙන විනාශකාරීත්වය, එහි තිබෙන මේ මානවවාදී නොවන භාවය, එහි තිබෙන අමනිස් නේද? කම අපි දැකලා තිබෙනවා. අමානුෂිකත්වය විඳලා තිබෙනවා. ඒ නිසා මේ වෙලාවේ හුස්ම එළන කිසිදු පුරවැසියෙකුට යලි එවැනි දේශපාලනයකට උඩගෙඩි ලබා දෙන්න කිසිදු අයිතියක් නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා කෙටි කාල දේශපාලන පොරපිටි මේ ප්‍රශ්නේ කේවල් කරන මේ ප්‍රශ්නේ ගෝරි බවට පත් කරන දේශපාලන පොරපිටියක් වෙනුවට අපි සියලු දෙනා සමගි සම්පන්න දේශපාලන පොරපිටියක් නිර්මාණය කරමු. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න මැදිහත් වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දෙනාටම. ජය වේවා.